SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය ආයුබෝවන් ඔබ වේක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. 2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 දක්වා සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව රාජ්‍යතර සහ රෝමිට අධිචෝදනා කොළඹ මැගසින් බන්ධනාගාරයට කුඩු රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට. අවි ගබඩාවක් සමග පොඩි ලැස්සිගේ ගෝලයෙකු අල්ලයි. තමා රජීව් ගාන්ධි මරා දැමීමට අරදුන් බව ප්‍රභාකරන් පිළිගත්තා. ලංකාවේ හිටපු විශේෂ සාමාන්‍යෝජිත සෝල්හයිම්ගෙන් අනාවරණයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. 2020 වසර සඳහා නියමිත පහස්වැනි ශිෂ්‍යත්ව විභාගය අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සහ විභාග යන පැවැත්වෙන දින පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. 2020 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන ඉරිදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වනදා සිට නොවැම්බර් මාස 6 වනදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 2020 වර්ෂය සඳහා නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මාස 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වනු ඇති. අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වන කාල සීමාව තුළ සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ක්‍රියාත්මක වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන නිවේදනයේ දැක්වෙන්නේ 2020 ඔක්තෝබර් 10 වනදා සිට නොවැම්බර් 8 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙන බවයි. තෙවන පාසල් වාරයේ 2020 නොවැම්බර් මාස 9 වනදා ආරම්භ වන අතර දෙසැම්බර් මාස 23 වනදායින් අවසන් වනවා. 2020 වසරේ වාර අවසාන නිවාඩු දෙසැම්බර් 24 සිට 2021 ජනවාරි 1 දක්වා ක්‍රියාත්මක වන අතර 2021 නව පාසල් වාරය ජනවාරි 4 වනදා ආරම්භ වනු ඇති. කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 5 වනදා සිට ජනවාරි 17 වනදා දක්වා විශේෂ අධ්‍යයන නිවාඩු කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල ආරම්භ වන්නේ 2021 පෙබරවාරි මාස 5 වනදායි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මත්ස්‍ය ආනයනයට වාර්ෂික වැෑකිරෙන විදේශ විනිමය පහත හෙළීම සඳහා පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම දීවර වරාය සංවර්ධන බහුදිර දීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙරටට ආවේනික මිරිදිය මත්ස්‍යන් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කරන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. රටවටා ඇති මුහුදු තීරෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ලබාගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තයේ පත්විය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාත්‍යාංශය පැවසුවේ. ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැලෑටි ආනයනය කර නිෂ්පාදනාකාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙසද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආන විලුන්දාව අභයභූමිය කොටසක් ඩෝස කර ඉස්සන්කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කිරීමේ සිද්ධිය පිළිබඳව මූලික තොරතුරු වාර්තාවක් විශේෂ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද භාර දීමට නියමිතව තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍ර සූරියබණ්ඩාර මහතා පැවසුවේ අධිකරණ අවසරය ලබාගෙන එම ප්‍රදේශයේ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝස කර ඉස්සන්කොටු ඇතිකිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කටයුතු කර ඇති බව අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණය කළා. ආනවිලුන්දාව තෙත්බිමට සිදු කර ඇති හානිය පිළිබඳව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීද අවධානය යොමු වුණා. මෙතන කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉස්සන් වගා ව්‍යාපෘතියක්. එතකොට ඉස්සරම කාලෙත් මේ හරිය ඉස්සන් වගාව තිබිලා අත්හැරලා තියෙන ප්‍රදේශ. මොකද ඕලන්ද ඇල දිගේ ඔය කලපු ආශ්‍රිතව තියෙන පරිසර පද්ධති තමයි ඉස්ස වගාවේදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ ඔය පසේ ආම්ලිකතාවය සහ ලෙඩ රෝග නිසා තමයි ඔය ප්‍රදේශයෙන් ඉස්ස වගාව නැති වෙලා ගියේ. සමහර විට හිතෙන්නේ නැති දැන් අවුරුදු 20ක් විතර යනකොට මේක ප්‍රතිස්ථාපනය වුණා කියලා. හැබැයි ඉස්සන් වගා ව්‍යාපෘති වලින් වෙන්න පුළුවන් පරිසර හානිය ගොඩක් වැඩි. අනිත් එක මෙතන වැව් තමයි ප්‍රධාන පරිසර පද්ධතිය. ඒකට වැව් පද්ධතියක තියෙන මිරිදිය ජලය තියෙන පද්ධතියක ආසන්නයේ කරදිය රැඳෙවුවාම අනිවාර්යයෙන්ම කරදිය මිරිදියට කාන්දු වෙලා ගිහින් ඒ මිරිදියේ ගුණාත්මය අඩු වීම අර සම්මස්ත පරිසර පද්ධතියේ ස්වරූපය සහ ස්වභාවය වෙනස් වෙන්න එක පැත්තකින් හේතු වෙනවා. ඊටත් වැඩි අවදානම තමයි අර ගොවිතැන් කරන ජනතාවගේ ගොවිතැනට මහරු පහරක් වදිනවා. විශේෂයෙන් මේ හැරි හුඟක් ශාස්ත්‍රීය කුඹුරු යායක් තියෙනවා. කුඹුරු යායවල වගා කළ නොහැකි තත්වයකට බොහොම ඉක්මනින් පත් වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. මේක තමයි මේ ජලජීවී වගාකරුවන් විසින් පක්ෂීන්ව ඝාතනය කරන එක. ඒ නිසා අපි දැන් මේ පක්ෂීන් බහුල තැනක ඉස්සකොට දානවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ලොකු සංගठनයකට අපි පාරක් කපා ගන්න එක. අබේ භූමියක් තුල මේ වගේ නීති විරෝධී කටයුත්තක් කරලා ඒ නීති විරෝධී කටයුත්තේ ඉදිරි ගමනක් තියෙනවා කියලා හිතන්න නම් යම්කිසි කෙනෙකුට එක්කෝ ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම අඥාන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මෙතන යම්කිසි විශ්වාසයක් ඇති මේ වගේ දෙයක් නීති විරෝධීව කරන්න Tamanට පුළුවන් කියන ඒ විශ්වාසය උඩ වෙන්න ඕනේ මේ දේ කරන්න ඇත්තේ. මේ අතර ආනවිලුන්දාව ජාත්‍යන්තර රම්සා තෙත්බිමට සිදුව ඇති හානිය සැලවූ වහම හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර හානියට පත් ප්‍රදේශයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අධිකරණ අවසරය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා අද දෙරණට පැවසුවා. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ මූලික තොරතුරු වාර්තාවක් විශේෂ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද බාර දීමට නියමිතව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන පොඩි ලෙසේ නැවැත්තාගේ සමීපතමේ ගෙනියවි සහ බෝම්බ සමග විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයින් වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොඩි ලෙසීගේ සහ ජයලත් සුද්දානම් තැනැත්තාගේ ගෝලයෙකු වන තුප්පයි මුදලිගේ රමිත නොහොත් රංගව විශේෂකාර බලකාය නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ගිනියව ඇතුළු ආයුධ තොගයක්ද සමගින්. එහිදී T56 ගිනියවියක්, එම උණ්ඩ 98ක්, එම මැගසින් 4ක්, ෂොට්ගන් 2ක්, මිලිමීටර් 9 උණ්ඩ 53ක්, දුම් බෝම්බ 2ක් සහ අත් බෝම්බයක්ද සොයා ගනු ලැබුවා. මෙම ආයුධ තොගය සොයා ගනු ලැබුවේ බලපිටිය වාද්දුව ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී. මෙතර හෙරොයින් ග්‍රෑම් 94ක් සමග කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නියාමකවරයාට හෙරොයින් ලබා දුන් කාන්තාවක් සහ තවත් අයෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඉසිකෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය ගුරුගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයාගත් බවයි. මෙතර හික්කඩුව සංචාරක පුරවරයට හෙරොයින් බෙදා හරින කුඩු සුරංගනම් පුද්ගලයාව හික්කඩුව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ හික්කඩුව තිරණගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5ක්ද සමගින්. මෙතර පිටකොටුව මැනින් වෙළඳ පොළෙහි වෙළෙන්දක හෙරොයින් ග්‍රෑම් 20ක් සමග පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙතර නාගොඩ මාතලගම ප්‍රදේශයේදී ගංජා අලෙවි කළ පුද්ගලයෙකු ගංජා ග්‍රෑම් 500ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩු 2ක් සහ T56 උණ්ඩ 2ක්ද සොයාගත් බවයි. අනතුරුව සැකකරුව බැලීමට පොලිසියට පැමිණි ඔහුගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තම පුතාට පොලිස් සිරමැදිරිය තුලදී දත් බෙහෙත් මත සංගවා ගංජා ලබා දීමට උත්සාහ කිරීම හේතුවෙන්
මේ අතර කටුගස්තුරදී හෙරොයින් මිලිග්‍රෑම් 800ක් ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 1,59,000ක් සමග අමුසැමියුවලක් කටුගස්තුර ඇඹතන්නේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා දෛනිකව රුපියල් 25,000ක හෙරොයින් පානය කරන අතර මොවුන් දුරගමන් සේවා බස් රථවලට නැග පොකට් ගැසීම සිදු කරන බවයි. මෙතර පාදුක්ක පොලිසිය විසින් දැඩි ලෙස හෙරොයින් පානය කරන පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දෛනිකව රුපියල් 10,000ක පමණ හෙරොයින් පානය කරන මොහු පුද්ගලයන් රවටා මුදල් ලබා ගන්නා එක් බවයි පොලිසිය පැවසුවේ. දැන් මේ වෙනකොට කොච්චර කී දෙනෙක් රවට්ටලා තියෙනවද? මුදල් අරන් තියෙනවද? 100කට වැඩිය. ඒ මුදල් වලින් මොනවද කරන්නේ? හෙරොයින් බොන කරන්නේ. ආන්දෝලනාත්මක සුදුබෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන මහත්වරුන්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තොඩ දුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා. ඉනරතුරුව එක් විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතයෙකු විය යුතු බවටද නියම කළා. ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටද විනිසුරුවරයා නියෝග කළා. ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කර සිටියා. අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවේ විත්තිකරුවන් මුල් අවස්ථාවේදී අධිකරණයේ මගහරිමින් ක්‍රියා කර ඇති හේයින් ඔවුන් නඩු විභාගය සඳහා නොකඩවා පෙනී සිටීම තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එවැනි කොන්දේසියක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වෙත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳ ආගමන සහ විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කළා. මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන මාධ්‍ය ආයතන 4කින් ලබාගත් වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බවත් ඒවා ගෙන්වා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින එම සංයුක්ත තැටි මහාධිකරණය වෙත ගෙන්වා ගන්නා ලෙස එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. ඉන් අනතුරුව නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මාස 22 වෙනිදාට නියම කෙරුණා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,986 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලොව පුරා රටවල් සහ පාලන කලාප 213කින් අද වන විට කොවිඩ් රෝගීන් 2,46 ලක්ෂයකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,35,000කට අධිකයි. ඊ හඳුනාගත් කොවිඩ් රෝගීන් දෙදෙනාද සමග මේ රටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2,986ක්. ඒ අතරින් ආසාදිතයින් 2,842 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරස් ආසාදිතයින් 132 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් යලි හිසෝසවා ඇති ප්‍රංශුවෙන් ගත වූ පැය 24 තුළදී නව ආසාදිතයන් 6,111 දෙනෙක් හඳුනාගෙන තිබුණා. කෙසේ වෙතත් අප්‍රිකා මහද්වීපයේ අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 20%කින් පමණ පහළ බැස ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මේ අතර කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් චීනයේ වූහාන් නගරය වෙත ඇවීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙසස් පවසනවා. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන කිරීම සඳහා නියෝග කර ඇත්තේ LTTE සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බව එවක ශ්‍රී ලංකාවේ සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සිය නියෝගයෙන් සිදු වූ බවට LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පිළිගත් බව හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසනවා. සිය ට්විටර් ගිණුමේ පණිවිඩ කිහිපයක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ LTTE සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් එය තමන් සමග පැවසූ බවයි. එමෙන්ම බාලසිංහම් තමන් සමග කිසිදා අසත්‍යයක් පවසා නොමැති බැවින් තමන් මේ ප්‍රකාශය විශ්වාස කරන බවත් ඔහුගේ ට්විටර් පණිවිඩයක සඳහන්. හිටපු ඉන්දියා අගමැති රජීව් ගාන්ධි 1991 වසරේ මේ මාසයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණා. යුද්ධයේදී ප්‍රමාණවත් කැපවීමක් දැක්වීමට ප්‍රභාකරන් අසමත් වූ බවත් අවසන් යුද්ධයේදී දමිළ ප්‍රජාව යුද භූමියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ලබා දුන් අවස්ථාව පිළිගැනීමට නිහතමානී නොවූ බවත් ට්විටර් පණිවිඩයක් මගින් සෝල්හයිම් පැවසුවා.
අබ ව්‍යාපෘතියක් සිදු කරන මුවාවෙන් කසල බැහැරලීමේ ස්ථානයක් නිර්මාණය කිරීමට අනුරාධපුර පලාකල ප්‍රාදේශීය සභාව සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ජනතාවට අයිති ඉඩම්ද බලහත්කාරයෙන් හෙළිපෙහෙළි කර ඇති බවයි. අනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කළුආරච්චියාගම ගම්මානයේ මැද පිහිටි රජයේ රක්ෂිත ඉඩමක අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් පලාගල ප්‍රාදේශීය සභාව විසින් මෙලෙස හෙළිපෙහෙළි කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම භූමියේ අවට ඇති බලපත්‍ර සහිත ඉඩම් සහ තල වගා කර තිබූ වගා බිමක්ද බලහත්කාරයෙන් හෙළිපෙහෙළි කර ඇති බවයි. මගේ ඉඩමේ අක්කරයක ප්‍රමාණය තිබුණා. මම වගාරින්දක් හරලක් තිබුණා. තල වපුරලා තිබුණා. තලත් එක්ක තමයි ඩෝසර් කරේ. අපි තල කපා ගන්නකම්වත් හිටියේ නෑ ඩෝසර් කරන්න. යාලට ඕන විදිහට යාලා කරගත්තා ඉතින්. මගේ වත්තෙනුත් කෑල්ලක් ගිහින් තියෙන්නේ මට ඉවසා ගන්න බෑ. ධනාධිපතිතුමාන්ට මම කියන්නේ මගේ ඉඩම් ටික මේ කුණු වලක් මෙතන ගියාම අඩි 50ක්වත් නෑ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අම ව්‍යාපෘතියක් සිදු කරන මුවාවෙන් පලාගල ප්‍රාදේශීය සභාව සහ අවට ප්‍රාදේශීය සභාවල එක්රැස් වන කසල මෙම හාරා ඇති වලවල් වල දැමීමට සැලසුම් කරන බවයි. මේ කපලා එහෙම්ම දාලා ගිහිල්ලා අපිට අඹ ව්‍යාපෘතියක් කියලා තමයි දැනුවත් කිරීමක් කරලා තියෙන සියලු දෙනාම රජයේ නිලධාරි හැමෝගෙම ඇස් වහලා කරගෙන යන ව්‍යාපෘතියක්. මේකෙන් වෙන ප්‍රතිඵලයේ මේ අවට ඉන්න ඔක්කොටම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මොකද අවට ඉන්නේ ඔක්කොම ගැමියෝ ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. දේවහුව සිට කලාවතෙක් ජලය රැගෙන යන යෝධ ඇල සහ ගම්මානයේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා කුඩා උර්ලෑව වැවද පිහිටා ඇත්තේ මෙම ඉඩම ආසන්නයේ. ප්‍රදේශවාසීන් සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. කෙසේ වෙතත් පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශවාසීන් එල්ල කරන මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට හැකියාව ඇත්තේ සහරන් හෂීම් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පැවසුවා. කොමිසම හමුවේ ඊයේ 20 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 20 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර එෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා දෙවන දිනේටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. සාක්ෂිකරු වෙත හරස් ප්‍රශ්නයක් යොමු කරමින් පළමුව නීතිඥවරයා විමසා සිටියේ 2019 අප්‍රේල් මාස 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට යොමු කිරීමේදී টොප් සීක්‍රට් යන වදනට වඩා වැඩි යමක් සටහන් නොකළේ මන්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ මම හිතුවේ টොප් සීක්‍රට් කියන එක තේරුම් ගනී කියලා. මට ඉහළින් ඉඳපු සෑම නිලධාරියෙකුටම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් යම් දැනුමක් තිබ්බා. සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා හැටියට වැඩ කරන 2015 ඉඳලා. මේ මම টොප් සීක්‍රට් කියලා ඇවපු පළමු බුද්ධි තොරතුරු නෙවෙයි. මම විශ්වාස කළා කැබිනට් එකෙන් පත් කරපු නිලධාරීන්ට තමන්ට එන කොලයක් කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තිබ්බා කියලා. නමුත් මට දැන් හිතෙනවා ගත යුතු පියවරත් ලිඛිතව දැනුම් දුන්නා නම් හොඳයි කියලා. මෙහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් නොවිමසූ ප්‍රශ්න හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විමසන්නේ මන්ද යන්නයි. සභාපතිවරයාගේම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කියා සිටියේ මගේ සේවාදායකයා වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට එල්ලා තියෙන චෝදනාව තමයි 4 වෙනිදා බුද්ධි තොරතුරු ලැබුණා 21 ප්‍රහාරයක් එල්ල වුණා දවස් 17ක් යනකම් කිසිම පියවරක් ගත්තේ නැහැ කියන එක. මේ සම්බන්ධයෙන් ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පවා තියෙනවා. ඒ නිසා මට අවශ්‍යයි අප්‍රේල් 4 වෙනිදා බුද්ධි තොරතුරු 21 වෙනිකම් තිබුණේ කවුරු ළඟද? ඔවුන් කොහොමද ක්‍රියා කළේ? දින 17 ඇතුළත ලිපි කොහොමද හුමාරුනේ කියලා මේ ගරු කොමිසමට පෙන්වා දෙන්න. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ අප්‍රේල් 4 වන දින ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධ්‍යංශ පූර්ව දැනුවත් කිරීමක් කර තිබීදීත් අප්‍රේල් 16 17 දින සහරන් හෂීම් ප්‍රමුඛ අනුගාමිකයන් ප්‍රහාරය සැලසුම් කිරීමට කොළඹ ප්‍රධාන පෙරේ හෝටල් තුළ ගැවසී ඇති පසුබිමක බුද්ධ්‍යංශ එම හෝටල්වල ආවේශන රාජකාරී සිදු නොකළේද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ බුද්ධි තොරතුරේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් වුවද සහරන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් තරු පහේ හෝටල්වල ගැවසෙන බවට තමන්ට තොරතුරු ලැබී නොතිබුණු බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2019 වසරේ ජනවාරි ඉඳලා බුද්ධි සමාලෝචන රැස්වීම් 26ක් තියන්න තිබ්බා. 5යි තිබ්බේ. මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වනම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සියලුම ආරක්ෂකාංශ එක්ව කණ්ඩායමක් ලෙස රාජකාරී සිදු කළේ නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණේද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ 100% නොවුනත් යම් ප්‍රමාණයකට හානිය අවම කරගන්න තිබුණා.
යනුවෙන්. එමෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අසීරු කටයුත්තක්. නෞෆර් හෝ ඉබ්‍රාහිම් සහෝදරය අත්අඩංගුවට ගත්තනම් යම් ප්‍රමාණයකට ප්‍රහාරයේ විශාලත්වය අවම කර ගැනීමට තිබුණා. නමුත් සම්පූර්ණ ප්‍රහාරයම වැළැක්වීමට නම් සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගත යුතු තිබුණා. යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා කොමිස් මහමුවේ ප්‍රකාශ කළා. විදුලි නඩත්තු කටයුතුවලදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලියක් සකස් කළ යුතු බව පසුගියදා සිදු වූ විදුලිය බිඳවැටීම පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව පවසනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව පැවසුවා. අතුරු වාර්තාවක් හැටියට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දීර්ඝ විස්තර සහිතව ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ වාර්තාව ඉදිරිපත් කිරීමට අපි ගරු අමාත්‍යතුමාට පොරොන්දු වෙලා තියෙනවා. දැන් අපි කමිටුවෙන් ලබා දුන්න කන්ක්ලූෂන් වල 1 හා 2 කියන එකේ පැහැදිලිවම කියලා තියෙනවා නඩත්තු රුටින් මේන්ටනන්ස් එකක් කරගෙන යාමේදී ඇතිවෙච්ච හේතුවක් නිසා කියලා. ඒකම දෙවෙනි අපි කියලා තියෙනවා රුටින් මේන්ටනන්ස් එකක් මේ වගේ හයි රිස්ක් අපි දන්නවා මේක හයි රිස්ක් මේ කාර්යයක් කියලා. මේ හයි රිස්ක් කාර්යයක් කරගෙන යාමේදී අනුගමනය කළ යුතු සාමාන්‍ය පාවිච්චි වන බලශක්තිය තියෙන ප්ලාන්ට් වල නියුක්ලියර් ප්ලාන්ට් වල කෙමිකල් ප්ලාන්ට් වල ඒ අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රොටෝකෝල් එක. මෙතනදී අපේ කමිටුවට කිසිම සාක්ෂියක් නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණේ නැහැ. එහෙම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තියෙනවද නැද්ද කියන එක. පෙරවැලපිටියේ ඔය විදුලි අධිකාරිවරයා සම්බන්ධයෙන් එතුමාගේ තිබිච්ච වැරදි ක්‍රියාමාර්ගයක් නිසා මේක වුණා කියලා. හැබැයි මේකේ තියෙනවා නඩත්තු කටයුතු පටිපාටි අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන පටිපාටි අනුව සකස් කරපු අත්පොතක් කෙරවලපිටියේ තිබුණේ නැහැ කියලා. CBA එකේ මේන්ටෙනන්ස් ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා මේම ස්විච් එකක් කරලා මේක වහන්න ඕනේ. ඒ කතා ටිකක් ඔක්කොම තියෙනවා. හැබැයි පැහැදිලිවම මෙතන මේ ෆේලියර් එකේදී ඒ දේ ෆලෝ වෙලා නැහැ. ඒක තමයි කමිටිය රෙකමෙන්ඩේෂන් එකේ තියෙන්නේ වඩා හොඳ ප්‍රොටෝකෝල් එකක් මේකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ කියලා. තමයි වැඩ කරන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේත් විනය සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව යාට එරෙහිව විනය කටයුතු ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබෙනවා. ඔය වැඩේට කොච්චර කල් යාවිද? මූලික විනය පරීක්ෂණය මාස 3ක් ඇතුළත අවසන් කරන්න ඕනේ. කියන දේ මෙයාට විරුද්ධ ඇක්ෂන් ගන්නේ මාස 3කට පස්සේ. නෑ ආයතන ප්‍රධානියා විශ්වාස කරනවා නම් ඒ වාර්තාව අනුව එයා හිතනවා නම් තහනම් කරනවා කියන ක්‍රමවේද තියෙන්නේ. ඒ වගේ ක්‍රමවේදයක් යන්න පුළුවන්. ඔබතුමාලා කොහොමද කියන්නේ මේ අධිකාරිවරයෙක් අත්තරක්ද කියලා? ඒ නිලධාරි මහත්මයාම තමයි සිස්ටම් කන්ට්‍රෝල් එකට ඉන්ෆෝම් කරලා තියෙන්නේ. සර් මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මොකද එයා දන්නේ නැහැ එතකොට රටේම විදුලිය නැහැ කියලා. එයාම ඉන්ෆෝම් කරලා තියෙනවා සිස්ටම් කන්ට්‍රෝල් එකට මගෙන් මෙහෙම වැරද්දක් වුණා. ඒකින්ද කෙරවලපිටිය එයා හිටිය සබ්ස්ටේෂන් එකේ සම්පූර්ණ සප්ලයි නැති වුණා කියලා. ඒ වගේම දැන් අපි එතුමා මේ කමිටිය ඉස්සරහා එතුමාව ගෙනල්ලා එතුමා එක්ක කතා කළා. එතුමා පැහැදිලිවම පිළිගත්තේ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මේක සිදු නොවිය යුතු දෙයක් කියලාත් එතුමා පැහැදිලිවම කිව්වා. අපි ඇත්තටම මේකේ වගකීම විදුලි අධිකාරිවරයට විතරක් පවරලා නැහැ. ඒකට මේ මේන්ටනන්ස් ප්‍රොටෝකෝල් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න වග කියන්න ඕන කවුද? ඒ සියලු දෙනා වග කිවිය යුතුයි. විදුලි අධිකාරිවරයාගේ සිට සමහරක් විට ජෙනරල් මැනේජර් දක්වා මේ වග කියවිය යුතුයි. ඔපරේෂන් ඇන්ඩ් මේන්ටනන්ස් ප්‍රොටෝකෝල්ස් හරියට ඉම්ප්ලිමන්ට් වෙලා තිබිච්ච නැති එක ගැන. We'll try to give 3 weeks. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ගෙරතල යුද හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන්ට සහ අරලගංගල විශේෂකාර්ය බළකාය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොළොන්නරුව ගල්ඔය හතරස් කොටුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී වන නිලධාරීන් භාවිතයට ගන්නා විදේශ රටක නිෂ්පාදිත ගෙනියවියක් ජීවපතොරම් 3ක් යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් සමගින් වියලන ලද දඩමස් කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එෙහිදී නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනුණු අතර අදාළ ගෙනියවිය හබරණ වනජීවී කාර්යාලයේ අනුයුක්ත B2 වන නිලධාරියෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල ප්‍රදේශයේදී බස් රථ දෙකක් සහ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. අනතුර සිදු වන ආකාරය අසලසාවි කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගම්පොළ නගරයේ බාලිකා පාසලකට සිය දියණිය සමග පැමිණි මවකගේ ගෙළබැඳි රන්මාලයක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පැහැරගෙන යන ආකාරය පාසල අසලසාවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. ගම්පහ කන්නිමහර ප්‍රදේශයේ මාපිය යුවලකට 3 නිවුන් දරු උපතක් සිදු ඇති අතර දරුවන් රැක ගැනීම සඳහා මව්පියන් ජනතාවගෙන් උපකාරයක් අපේක්ෂා කරනවා. ඒත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.